තෙරුවන් සරණයි සියලු දෙනාටම. සිතින් සිතන වේ සනසන ලෝතෘ ශ්‍රී සද්ධර්මය මෙතෙන් සිට පුරා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කරන උතුම් මොදායකත්ව සතරම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදරම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ස්වර්ණ දිසි පෙදෙස කොස්වත්ත නාවල පදිංචි රෝහිණී වික්‍රමරත්න මහත්මිය සහ වික්‍රමරත්න පවුලේ දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිසයි උතුම් දායකත්ව සදරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම ශ්‍රී සම්බෝධි තරුණ බෞද්ධ සංගමයේ සමාජිකත්වයේ දරන ස්වේච්ඡාවෙන් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සියලු වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඉතාමත් හිතවත් චතුර මහතා සහ රන්දුලා මහත්මියත් මේ උතුම් අවස්ථාවට සහභාගී වෙනවා. ඉතින් ඔවුන්ටත් සිත ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් සදර්ම දේශනාව පුරා පැයකට ආසන්න කාලයක් මෙතෙන් සිට ශ්‍රවණය කරන්නට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු. නමෝ තස්ස භගවතෝ වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං
චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං තීති. සතු සතු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත් රෝහිණී වික්‍රමරත්න මහත්මිය ප්‍රධාන කොටගත් කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනී කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණී කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලෝක සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කම බව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට දැන් අපේ පින්නතුන්ගේ කාරණාව මනාව දන්නවා. සක්දේව මහරජාණන් වහන්සේටයි අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව මතක් කළේ. දෙවිඳුනි, මේ ලෝකයේ ඇති සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා, යම් කෙනෙක් ඒ මාහිමි කුසල කර්මයේ සිද්ධ කරගන්නවාද ඒ අය මේ ලෝකයේ තියෙන අති ශ්‍රේෂ්ඨම කුසල කර්මයේ සිද්ධ කරගන්න හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. මේ සසර කොයි තරම්නම් භයානකයිද? ඉමක් කොන තෙරක් පරතරක් නැති මේ සංසාර සාගරේ ඔබයි මමයි උපතකින් උපතකට සැරිසරසර හරියට ඇවිදගෙන යනවා. මේකේ සීමාවක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්න අපට පුළුවන් කෙනෙකුට කැම වේලක් දන් දෙන්න. හැබැයි මේ කැම වේල ඒ මොහොතට විතරයි. අපට පුළුවන් කෙනෙකුට ඉඩම දෙන්න. හැබැයි ඒකේ මේ මොහොතට විතරයි. හැබැයි අපිට කෙනෙකුට ධර්මයේ දානය කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? ඒක සංසාර සාගරයෙන් ඈතරටපත් වෙනකම් පිටිනවා. අපේ පින්නතුන් හැමදෙනාම තමන්ට විතරක් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන මොහොතක මෙවන් වූ දුෂ්කර කාල වකවානුවක අපිට විතරක් බණ අහන්න පුළුවන්. නමුත් අපි ශ්‍රවණය කරන ධර්මයේ තවත් මේ ලෝකේ ධර්මයට කැමති, ධර්ම ශ්‍රවණය කරන්න කැමති බොහෝ පිරිසකට ධර්ම දානය කරන්න
බෞද්ධ රූප වාහිනිය හරහා කටයුතු සංවිධානය කරගන්න යෙදුණා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න අපට මහණෙනි මේ සංසාර සාගරය හරි භයානකයි. මේකෙන් එතරටපත් වෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් තනියම එතරටපත් වෙන්න එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි මුදවන්නේ. තව එක්කෙනෙක්ව හරි එක් කරගෙන යන්නේ. එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. එහෙමනම් අද මෙවන් දුෂ්කර කාල වකවානුවක නම් මේ මහා විශාල පින්කම අද සහ සංවිධානය කරගත් සත්පුරුෂයන්ගේ උදව් උපකාර සහිතව පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. දහත් වට්ටියක් දීලා හරියටම බණට ආරාධනා කළොත් ඒ අයට මහා කල්පාටකට ආනිසංස ලැබෙනවා. හරියටම බණ ඇහුවොත් මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕනේ. අපි මහා කල්ප 8කට 9කට රැස් කරගන්න පින් කුසල් මේ පරලෝකෙහි ඉන්නයිට අනුමෝදන් කළාපුවාම ඒ අය පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ අය එක මහා කල්පයකට පින් අරගන්න බවත් නිර්මල වූ ධර්මයේ ලෝකයට දානය කරන දේශකයන් වහන්සේට සංසාර සාගරයෙන් ඊතරටපත් වෙන කම විපාකානිසංස ලැබෙන බවත් අපි බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙමනම් හරියටම බණ අහනවා කීවහම මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. හැබැයි අපිට ඕන විදිහට අපි බණ ඇහුවේ. එහෙම නැතිනම් භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම මේ ශාසනය අපි ගමන ගියාද? අපිට ඕන විදිහට මේ ශාසනය ගමනක් යන්න පුළුවන්ද? අපිට ඕන විදිහට යන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ උතුම් වාද පරීක්ෂණය සිද්ධ කරලා අපිට මේ මාර්ගයේ දැනටමත් පෙන්වලා ඉවරයි. අපිට මේ මාර්ගයේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඉතිරි කළාද? නෑ අපිට ඉතිරි කළේ නෑ. අපිට පරීක්ෂණය කළා සොයාගෙන ඒ සොයාගත්ත මඟ අපට කියලා දුන්නා. එහෙනම් දැන් තියෙන්නේ අපිට පාරත් හරිනම් ඇයි අපි බෙදිවල යන්නේ? වෙනත් පාරවල යන්නේ. වෙනත් පාරවල යන්නේ නැතු. කියා දුන්න මාර්ගයේම ගමන් කරන්න ඕනේ. බණ අහනවා කීවහම භාග්‍යවතුන් වහන්සේ අනිවරණ කියන සූත්‍රයේ කියලා දුන්නා. මහත් වූ බලාපොරොත්තුකින් යුක්තව බණ අහන්න ඕනේ. මොකද මේ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට උතුම් වූ මාර්ගය ඵලය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා. එහෙනම් මේ විදිහටම බණ අහමු. මේ සද්ධර්ම දේශනාව ඔබට මට ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිළිතුරු යද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා රත්නයයි මම ඉහතදී සඳහන් කළේ. ධම්මපද පාළියේ ප්‍රකීර්ණ කියන වර්ගයේ තමයි මේ ගාථා රත්නය සඳහන් කරලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මං ඉහත සඳහන් කළ ගාථා රත්නයෙන් අපට කියලා දෙනවා. ඊතා මද සැපයක් අතහැරීමෙන් මහත් වූ සැපයක් ලැබෙන්නේ නම් නොන ඇති පුරුෂතෙම ඊතාම අල්ප වූ සැපය අතහැර මහත් වූ සැපය ලබා ගන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපට කියලා දෙනවා. ඊ타මත් මද සැපයක් අපට අතහරින්න පුළුවන් නම් අනාගතේ අපට ලැබෙන්න තියෙනවා නම් මහත් සැපයක්
අපි ඒක දන්නවා නම් අපි ඒක අවබෝධ කරගෙන තියෙනවා නම් ඒක අපිට තේරෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? පුංචි කියලා හිතන සැපේ අපි අතහරින්න ඕනේ. පුංචි කියන සැපේ අපි අතහැරියොත් අපිට මහත් වූ සැපයක් අපිට ලැබෙනවා. අපේ සමාජයේ හරි ලස්සන කියමනක් තියෙනවා. අපේ පින්නතුන් අතර නිතර අපි භාවිතා කරනවා. අපි පියවර ගණනාවක් ඉදිරියට තබාගෙන යන ගමන් අපිට කරදර, බාධක, ප්‍රශ්න හිරිහැරෙනවා. එතකොට අපි ටිකක් නතර වෙනවා. සමහර වෙලාවට මානසිකව කඩාගෙන වැටෙන්න පුළුවන්. භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් ශක්තිමත් නැති ඒ කඩාගෙන වැටෙනවා. නමුත් ඇතැම් අය පුදුම වීර්යයක් අරගන්නවා. මම පියවර දෙක තුනක් නැවත පිටිපස්සට තියලා තවත් පියවර 100,000 ගණනාවක් මං ඉදිරියට තබනවා. ඒකටයි මං නතර වුනේ. ඒකටයි මං වීර්ය වඩන්නේ. ඒ නිසායි මං පියවර කීපයක් මං පිටිපස්සට තිබ්බේ. නැවත මං පියවර 10 ගණනාවක් ඉදිරියට පියවර තියන්නයි මේ වීර්ය වඩන්නේ කියලා අපි කල්පනා කරනවා. සුළු සැපයක් අතහැරපුවාම මහත් වූ සැපයක් අපිට ලැබෙනවා. සුළු සැපේ කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මහත් වූ සැපේ කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්මයේ දේශනා කළේ ගංගාරෝහණ පූජාව අවස්ථාවේදී. අපේ පින්නතුන් මීට කලින් අහලා ඇති. අති දීර්ඝ විස්තරයක් සඳහන් කරනවා මේ ගංගාරෝහණ පූජාව. ගංගාරෝහණ පූජාව වෙලාවේදී දෙවියන්, බ්‍රහ්මයන්, නාගයන්, මනුෂ්‍යයන් අපේ බුදුරජාණන් වහන්සේට සිද්ධ කළ අසීමිත සම්මා සම්බුද්ධ පූජාව පිළිබඳවයි මේ ගංගාරෝහණ පූජාවෙන් සඳහන් කරන්නේ. යමා මහ පෙළහැර පානකොට දේවාරෝහණ පූජාව සිද්ධ කරනකොට ගංගාරෝහණ පූජාව සිද්ධ කරනකොට කෝටි ගණන් මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් සංසාර සාගරයෙන් එතරටපත් වුණා. කෝටි ගණන් දෙවියන් මේ පින්කම් වලට එකතු වුණා. හරි පුදුම ලස්සන පින්කම් රාජ්‍ය එකතු කරලා තමයි මේ පූජා ඒගොල්ලෝ කරගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේට දෙවියන්, මිනිසුන්, නාගයන් එකතු වෙලා සිදු කළ මහා පූජාව පිළිබඳව මේ ගංගාරෝහණ පූජාව සඳහන් කරන්නේ. එච්චර මහා පූජාවක් ලබන්නේ උන්වහන්සේ සසරදී සිදු කළේ මොකද්ද කියන කාරණාව සාකච්ඡා කිරීම හරි වටිනවා. මොකද ඒ කාරණා අපි දැනගත්තොත් අපට එච්චර විශාල මහ පින්කම් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. අපිට පින් කරන්න මුදල් ඕනි කියලා ගොඩක් අය හිතන්නේ. අපිට සල්ලි ඕනි. එහෙමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි පින් කරන්න මුදල් ඕනේද? නෑ, මුදල් මොමුණාවක් නෑ. අපිට පින් කරන්න අවශ්‍ය කරන්නේ මොකද්ද? හිතේ තියෙන ශ්‍රද්ධාව. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගංගාරෝහණ පූජාවෙන් පස්සේ අනන්ත ප්‍රමාණ ශ්‍රාවක සංගරුවනේ ධම්සභාවින් හරියට සතුටු වුණා. අනේ බුදුරජාණන් වහන්සේට මනුස්ස ලෝකේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා මෙච්චර පූජාවන් ලබන්නේ කොයි තරම් පින්කමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්න ඇද සසරේ. ඒ කියලා හිතලයි භික්ෂුන් වහන්සේලා ධම්සභාවේ කතිකා කළේ. බුදු පියාණන් වහන්සේ මෙතෙන්ට ආවයින් පස්සේ භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා. ස්වාමීනි, මේ පින්කම ලබන්න ඔබ වහන්සේ සසරදී කළේ මොනවද? අපිට ඒක කියලා දෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, මම පෙර සසරේදී බුද්ධාංකුරෙක් විදියට, ඒ කියන්නේ බෝධිසත්ව ගුණෝපේත ධර්මතා පුරපුර ඉන්නේ බුදු බව ලබා ගන්න. බෝධිසත්වයෙක් විදියට ඉන්නකොට තක්සලා නුවර සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ කාලේ මට පුතෙක් හිටියා.
මගේ පුතාගේ නම සුසීම. වයස 16 එනකොට මගේ පුතා මල් ළඟට ඇවිල්ලා කිව්වා තාත්තේ මට ඉගෙන ගන්න ඕනේ. මට ත්‍රිවේදී ඉගෙන ගන්න ඕනේ. එතකොට තාත්තා පුතාට කතා කරලා කියනවා පුතේ එහෙමනම් මගේ යාළුවෙක් ඉන්නවා බරණැසේ. ඊටාම කල්යාණ මිත්‍රයෙක්. ඔහුට පුළුවන් ඔබට මේ වේදේ ඉගන්නන්න. ඔහු ළඟට ගිහින් කියන්නේ මම තක්සලා නුවර සංක බ්‍රාහ්මණතුමාගේ පුතා. එහෙම කිව්වහම විශේෂයෙන් ඔබට ත්‍රිවේදය අධ්‍යාපනය ලැබලා තියෙනවා. පුතා ගෙදරින් පිටත් වෙලා අම්මා තාත්තා වන්දනා කරලා බරණැස් නුවරට ගිහිල්ලා මේ කාරණාව බරණැස් නුවරේ ඉන්නේ මේ ගුරුතුමාට මතක් කළා. ඒ වෙලාවේ බොහෝම ආදරෙන් පිළිඅර ගන්නවා මගේ යහළුවා සංක බ්‍රාහ්මණතුමාගේ පුතාද මල් ළඟට ඇවිල්ලා මගෙන් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න. මේක කොයිතරම් වාසනාවක්ද මට. මේක කොයිතරම් භාග්‍යයක්ද මට. මගේ පුතා කියලා හිතලා මම උගන්වනවා. එහෙම ශිල්ප ශාස්ත්‍රය උගන්වන්න පටන් ගන්න. සුබ නැකතකින් උගන්වන්න පටන් ගන්නවා. සඳහන් කරනවා මේ වේද ශාස්ත්‍රය ඉගෙන ගන්නේ අවුරුදු 12ක් යනවා කියලා. නම් හරියට සංසාරේ හරියට පින් කරපු මහ උත්තමෙක් තමයි මේ සුසීම කුමාරයා කියන්නේ. කවුද මේ සුසීම කුමාරයා? සංසාරේ හරියට පච්චේක සම්බෝධිය ලබා ගන්නේ, පසේ බුදු සම්මා සම්බෝධිය ලබා ගන්නේ පින් කරලා ඉන්න උත්තමී. හැබැයි සංක බ්‍රාහ්මණතුමාවත් දන්නේ මගේ පුතා පච්චේක සම්බෝධිය ලබා ගන්න පින් කරලා ඉන්නේ කියලාවත් දන්නේ. හරිම පින්වන්තයි. සසරේ හරියට අසංඛ්‍ය 2යි කල්ප ලක්ෂ 1ක් පෙරම් පුරලා ඉන්නේ සම්බෝධිය ලබා ගන්න. ඒ නිසා හරියට ප්‍රඥාව ප්‍රගුණ කරලා ඉන්නේ. සඳහන් කරනවා අවුරුදු 12 ඉගෙන ගන්න ඕන වේද ශාස්ත්‍රය ඊටාම කෙටි කාලයකින් මාස ගණනාවකින් ඊටාමත්ම කෙටි කාලයකින් මේ වේද ශාස්ත්‍රය ඉගෙනගෙන අවසන් කරනවා කියලා. වේද ශාස්ත්‍රය ඉගෙනගෙන දවසක් කල්පනා කරනවා මට මෙච්චර කාලයක් මේ ශාස්ත්‍රය පන් ඉගෙන ගත්තා. දැන් ඒකේ අවසානය. එහෙමයි ගුරුතුමා මට කියන්නේ. ඒත් මට වේද ශාස්ත්‍රයේ මුල පේනවා. වේද ශාස්ත්‍රයේ මැදත් මට පේනවා. ඒත් මට වේද ශාස්ත්‍රයේ අග පේන්නේ නෑ. ගුරුතුමා ළඟට ගිහින් ඇහුවා ගුරුතුමනි මට මේ වේද ශාස්ත්‍රයේ මුලත් මැද හොඳට පේනවා. ඒත් අග පේන්නේ නෑ. ඒ නිසා මට අග කියලා දෙන්න කියලා. ගුරුතුමා සඳහන් කරනවා පුතේ මම දන්නේ ඔය ටිකමයි. දන්න ටික ඔක්කොම මං ඉගෙනුවා. දන්න ටික ඔක්කොම මම කියලා දුන්නා. ඔතනින් එහා දෙයක් කියලා දෙන්න පුතේ මට තේරෙන්නේ නෑ. මං දන්නේ නෑ. සුසීම කුමාරයා සඳහන් කරනවා ගුරුතුමනි මට මේ වේද ශාස්ත්‍රයේ පරතරටම ඉගෙන ගන්න ඕනේ. එහෙම උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්නවද? ඔව් පුතේ. මට ඒ ළඟට යන්න පාර කියලා දෙන්න පුළුවන්ද? හා පුතේ. පාර කියලා දෙනවා. කා ළඟට යන්නද මේ පාර කියලා දෙන්නේ? කවුද මේ ගුරුවරු? පසේ බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න තැනට යන්නයි මේ පාර කියන්නේ. එහෙනම් එතනින් සඳහන් කරනවා මේ බුද්ධෝත්පාද කාලයක් එහෙම නෙවෙයි. මොකද බුද්ධෝත්පාද කාලයක කවමදාකවත් පසේබුදු පියාණන් වහන්සේලා පහළ වෙනවද? නෑ පහළ වෙන්නේ. පසේබුදු පියාණන් වහන්සේලා ඕන තරම් පහළ වෙන්න පුළුවන්. ලක්ෂ ගණන්, දහස් ගණන්, දසදහස් ගණන් පහළ වෙන්න පුළුවන් එක පිට. හැබැයි උන්වහන්සේලා ශාසනයක් පිටවන්නේ. උන්වහන්සේලා පිළිබඳව වැරදි මත
මේ සමාජයේ තියෙනවා උන්වහන්සේලා බණ කියන්නේ කියලා. එහෙම මතයක් ධර්මී කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. උන්වහන්සේලා බණ කියනවා. හැබැයි තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශාසනයක් පිටවන්නේ. මෙතරයි උන්වහන්සේලාගේ වෙනස තියෙන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේලා ළඟට ආවා. වන්දනා කළා. පැත්තකින් ඉඳන් ඇහුවා. මට මේ වේද ශාස්ත්‍රයේ මුලක් පේනවා මැදක් පේනවා. නම් මහෞත්තමයන් වහන්සේ මට අග පේන්නේ නැහැ කියලා. ඒ විදිහේ පස්සේ බුදුරජාණන් වහන්සේලා සඳහන් කරන පුතේ අපි හොඳින්ම දන්නවා ඔය ශාස්ත්‍රයේ අග අපිට මුලක් පේනවා මැදක් පේනවා අගක් පේනවා. නම් පුතේ අපිට ඒක උගන්වන්න විදිහක් නැහැ කිව්වා. ඇයි කියලා කිව්වා. කොහොම ඉඳන් උගන්වන්න බෑ කිව්වා. එහෙනම් මොකද වෙන්න ඕනි කියලා කිව්වා. පැවිදි වෙන්න ඕනි කිව්වා. පැවිදි වුණොත් පුළුවන් අපට උගන්වන්න. පැවිදි වුණා. සුසීම කුමාරයා පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගෙන ඊටාම් කෙටි කාලයකින් පච්චේක සම්බෝධිය ලබාගෙන සසර නිමෝල දැම්මා. සඳහන් කරනවා ධර්මයේ උපද්දන්න පුළුවන් දෙනමයි මේ ලෝක ධාතුවේ ඉන්නේ. අපේ ශාසනීය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් බුදුරජාණන් වහන්සේලාට සහ පසේ බුදු පියාණන් වහන්සේලාට විතරමයි ධර්මයේ නැවත අලුතෙන් උපද්දන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලායින් පල්ලෙහා සිටින කිසිම ශ්‍රාවක රත්නයකට කවුරුදාකවත් අලුතෙන් ධර්මයක් උපද්දන්න පුළුවන්ද? උපද්දන්න බෑ. එමනම් ඊටාම කෙටි කාලයකින් පච්චේක සම්බෝධිය ලබා ගත්තා. පච්චේක සම්බෝධිය ලබාගෙන උන්වහන්සේ බලනවා මගේ ආයුෂ තව කොච්චර කාලයකද තියෙන්නේ. එහෙම බලනකොට උන්වහන්සේ දකිනවා සසරේ පෙර සිද්ධ කරගත්ත යම් යම් කර්ම නිසා මට ඉච්ඡර කාලයක් ජීවත් වෙන්න විදියක් නෑ. එහෙම කල්පනා කරලා අහසට පැන්න ගිලා ප්‍රාතිහාර්ය දක්වලා සිංහ සීයාවෙන් සතපිලා හෝ පච්චේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුසීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සිද්ධ කළා. ටික කාලයක් යනකොට තාත්තා කල්පනා කරනවා සංඝ බ්‍රාහ්මණතුමා මගේ පුතා බොහෝ කාලයකින් ගෙදර ආවෙත් නෑ. ඉන්න තැනක් දන්නේ නෑ. මගේ පුතාව හම්බ වෙන්න මං යන්න ඕනි. මාව දකින්න ඉන්නේ නැත්තම් මංවත් වන් යන්න ඕනි. එහෙම කියලා හිත සංඝ බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතාව හොයාගෙන තක්සලා නුවරින් බරණැස් නුවරට තමන්ගේ යාළුවා හම්බ වෙන්න එනවා. කරුණ දැනගන්නවා පුතා එතනින් ගෙයි කියලා. කොහෙටද ගියේ? ඒ ගියපු දිහාවටම හොයාගෙන යනවා. හම්බෙන මිනිස්සුන්ගෙන් අහනවා. ජනතාව නිතර රැස් වෙන තැන්වලින් අහනවා. මෙහෙම හැඩරුව තියෙන, මෙහෙම නම තියෙන සුසීම කියලා කුමාරී මේ පැත්තේ ආවද? දැකලා තියෙනවද? අහලා තියෙනවද? මේ ඉන්නවද? එහෙම තැනින් අහනකොට ඒක තැනකින් දැනගත්තා. ඕ සුසීම කියලා කෙනෙක් හිටියා. හැබැයි ඒ සුසීම කුමාරයා පැවිදි වුණා. මිනිස්සු සඳහන් කරනවා පැවිදි වුණා. පච්චේක සම්බෝධිය ලබා ගත්තා. මීට නොබෝ කාලයකට කලින් ආසදීම ප්‍රාතිහාර්ය දක්වලා පිරිනුවන් පෑවා. අනිකුත් පසේ බුදුරජාණන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා එකතු කරලා ආංගර පේන නුවර දොර ළඟ විශාල සෑයක් හදලා සුදු පාටින් බබලන මහ සෑයක ඒ ධාතුන් වහන්සේලා දායකයොත් එක්ක එකතු වෙලා නිදක් කළා. එහෙම කිව්වයින් පස්සේ සංඝ බ්‍රාහ්මණතුමාට දර්ශනීය හස දරා ගන්න බෑ. පොළොවේ හැපි යනවා. පොළොවට අත් දෙකෙන් ගහ යනවා. විලාප තියලා යනවා. මේ තාත්තා කෙනෙක්ගේ හැටි දර්ශනීය හස සංඝ බ්‍රාහ්මණතුමා ඒ මණ්ඩල ශෝකේ තුනී කරගෙන නැගිටලා ගිහිල්ලා මහා සෑය ළඟට යනවා. දුක තුනී කරගෙන ආඬලා ඉවර වෙලා මහා මළුවට යනකොට මහා මළුවම තනකොළ පිරලා අපිරිසිදු වෙලා එකක් නෑරේ තනකොළේ ගලු මොම් පියල්ලක් තරමටවත් තනකොළ කෑල්ලක් තේන්නේ නැති වෙන්නේ මේ තනකොළ සියල්ලම මුළු මහා මළුවෙන් ගලවලා අයින් කළා.
එහෙම තනකොළ ගලවලා ඉවර වෙලා පූජා කරන්න දෙයක් නැහැ. ඒ මොකද තමන්ගේ පුතාව බලන්න න්යාවේ. හැබැයි ළඟ තියෙන්නේ පැන්කෙන්ඩියයි අරගෙන ගිහපු කුඩේ ඉඳගන්න ගෙනාපු නිශීතනයයි කරේ දාගෙන ඉන්න උතුරු සළුවයි විතරයි. තනකොළ සියල්ලම ගලවලා ඉවර කරලා එතන තියෙන වැලි අරගෙන ඇවිල්ලා උතුරු සළුවේ පුරෝගන වැලි අරගෙන ඇවිල්ලා වැලි වලින් මේ මහමලු බ්‍රාවුට් සුදු සේත වැලි වලින් පුරවනවා. පුරවල ඉවර වෙලා එතනින්ම ගලනවා ගඟ. ඒ ගඟට ගිහිල්ලා වතුර බොන්න ගෙනාපු පැන්කෙන්ඩියෙන් වතුර අරගෙන ඇවිල්ලා මේ විශාල මහ මළුවම තෙත් කරනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් මහ විශාල පැන්කෙන්ඩියක්ද? නෑ බොහොම පුංචි පැන්කෙන්ඩියක්. හිතන්නකො කී වතාවක් නම් ගඟ ළඟට යන්න වෙයිද? කී වතාවක් නම් ගඟ ළඟ ඉඳලා මේ මහ මළුවට වතුර අරගෙන ඉන්න වෙයිද? නම් කිසිම කම්මැලිකමක් නැතුව මුළු මළුවම තෙත් කරනවා ජලය අරගෙන ඇවිල්ලා. චෛත්‍ය දිහා බැලුවා. චෛත්‍ය දිහා බලනකොට චෛත්‍යට අවු වැටිලා නිසීදනේ අරගෙන කොත් කැරල්ලේ උතලා කුඩේ අරගෙන අවුවට අවුව චෛත්‍යට අවුව වැටෙන නිසා කොත් කැරල්ලේ ඉලෙනවා. චෛත්‍ය දිහා බලාගෙන ඉන්නකොට එතන මල් පූජා කරන්න ඕනේ කියලා. මල් නෙලි පිටින් හොයාගෙන ඇවිල්ලා මහසෑය පුරාවට මල් නෙලි අතුරුනවා. මහසෑය දිහා බලාගෙන ඉඳලා ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා අවසර අරගෙන ගෙදර යන්න පිටත් වුණා. මේ සංඝ බ්‍රාහ්මණතුමා අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි එදා සංඝ බ්‍රාහ්මණතුමා නම් මමයි. එහෙනම් එතන තව කාරණාවක් සඳහන් කරනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේද මේ සසරේ කොයි තරම්නම් අඬද්ද, කොයි තරම්නම් කඳුළු වගුරන්නේද, කොයි තරම්නම් වේදනාව විඳින්නේද, ඔයගොල්ලෝ වගේ මං වගේ කොයි තරම්නම් නිරේවල් සැරිසරන්නේද, කොයි තරම්නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න බැරුව දුක් විඳින්නේද. නමුත් මේ මහෞත්මයන් වහන්සේ අද සම්මා සම්බෝධිය ලබාගෙන සතර දනව නිමෝලා අසංඛ්‍ය 24කට වැඩි ප්‍රමාණයක් මේ සංසාර සාගරයෙන් එතර යන්න මඟ කියලා දුන්නා. සෝවාන් සකුදාගාමි අනාගාමි අරියත් මහා ශ්‍රාවකයන්ගේ සීමාවක් දක්වන්න බෑ. සීමාවක් කියලා ඉවර කරන්න බෑ. අපි පින්නතුන් නිකමට හිතුව අනුරාධපුර මහසෑයේ ධාතු නිදානෝත්සව පූජාවට 96 කෝටියක මහරහතන් වහන්සේලා වැඩි කියලා සඳහන් කරන්නේ. හැබැයි අද නම් මහා වංශයේ විවේචනය කරන ඇතැම්මයි ඒ කාරණා පිළිගන්න සූදානම්කුත් නැහැ. හැබැයි සඳහන් කරනවා ඈත අතීතයේ අපිට වැඩි ජනගහණය හිටිය කියලා. එක කාරණාවක් අජාසත් මහරජතුමන් හරි බයයි භාග්‍යවතුන් වහන්සේ දකින්න යන්නේ. ඇයි? මොකද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයව ඝාතනය කළා. දේවදත්ත ස්වාමීන් වහන්සේ සමග එකතු වෙලා හරියට භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කළා. ශ්‍රාවක සංඝයාට හරියට හිරිහැර කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕනි ආසයි. ඒත් බයයි. භාග්‍යවතුන් වහන්සේ මට බණින් නිඳා කරාවි කියලා හිතලා වෙන්නේ ඇති. ජීවක වෙදතුමා එක්ක යන්නේ. හිතනවා ජීවක වෙදතුමා එක්ක ගිහිල්ලා ජීවක වෙදතුමාට පිටිපස්සේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මණ්ඩලයේ දිහා බලාගෙන ඉඳලා මම සතුටු වෙනවා. එහෙම මම බණ අහනවා. එහෙමයි හිතන් යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව කොයි තරම්ද හරියට බයෙන් ඉන්න කෙනෙකුගේ හිස තාත්තා තමන්ගේ පුතාගේ හිස අත ගාලා පුතේ බය වෙන්න එපා කියලා කියනවා වගේ බුදුරැස් ජාලාවන් විහිදුවලා අජාසත් මහරජතුමාව පිළි අරගන්නවා. මම මේ කියන්න ආවේ අජාසත් මහරජතුමා විතර එදා බුදුරජාණන් වහන්සේව දකින්න යනකොට කොයි විදිහටද පෙළහැරකින් ගියේ එතන සඳහන් කරනවා 16000ක් පමණ නළුවන් රජුලවම වට කරගෙන ඉන්නවා. 60000ක් පමණ විශේෂිත වූ ඇමතිවරුන් විශ්වාසවන්ත ඇමතිවරුන් 60000ක් නළුවන්ට එහා පැත්තේ ඉඳන්
රජුරුවම ආරක්ෂා කරනවා. විද්‍යාදර හැකියාවන් තියෙන විශේෂිත වූ බට කණ්ඩායම් 90,000ක් රජුරුවන්ගේ ඇමතිවරුන්ට එහා පැත්තේ ඉඳගෙන ආරක්ෂා කරනවා. ඊට අමතරව කාන්තාවන් 500 දෙනෙක් රජුරුව වටේ ඉඳගෙන රජුරුවන්ව ආරක්ෂා කරනවා. චතුරංගනී සේනාවේ සීමාවක් දක්වන්න බෑ. සඳහන් කරනවා ස්තෝත්‍ර කියන බමුණන් 10000ක් මේ සියල්ලටම ඉදිරියේ ඉඳන් රජුරුවන්ගේ ගුණ ස්තෝත්‍ර විදියට වර්ණනා කරනවා. විශාල සෙනගක් තුදුස් වලල්ලක් කොට ඒ කියන්නේ වලලු 14ක් වගේ රජුරුව මැද ඉඳගෙන අනිත් සියල්ලම රජුරුවන්ව වලලු 14ක් වෙලා ආරක්ෂා කරගෙන මහ පෙරහැරකින් බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ. ජීවක වෙදතුමාගේ අඹවණේට 1250ක ශ්‍රාවක මහ සංඝරෝණීක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එදා බුදු පියාණන් වහන්සේ දකින්න යන මෙච්චර සෙනගක් ගිහිල්ලා කිසිම සත්‍යයක් නෑ. කිසිම සත්‍යයක් නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේට තියෙන ආදරය නිසා. බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව නිසා. අද අපි 10 දෙනෙක් හරි පන්සලකට එකතු අපිට තේරෙනවා කොයිතරම් කේ ගන්නවද? කොයිතරම් ඕපුදුක කියනවා. ඒකට අපිට ශ්‍රද්ධාව තියෙනවා නම් අනිත් අය බලාගෙන ඉඳලා හිතනවා මේගොල්ලන්ට කිසි ශ්‍රද්ධාවක් නෑ. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා කියලා ශ්‍රද්ධාවක් නෑ. අපි හිතනවා මං කියන්නේ මේ පෙරහැර පිළිබඳව කොයිතරම් සෙනගක් එදා රජුරුව පිටපස්සෙන් යන්නේ එකතු වුණාද කියන එක. වෙනතුනි හිතන්නේ අසංඛ්‍ය 24කට වැඩිය රාතන් වහන්සේලා විතරක් අපේ බුදුරජාණන් වහන්සේ බිහි කරලා තියෙනවා. එතකොට හිතන්නේ උන්වහන්සේ එක්කෙනෙක් දෙන්නෙක් එතරටපත් කරන්නද අසංඛ්‍ය 20 ලක්ෂ එකක් බුදු පියාණන් වහන්සේලා 5,12,027 නමක් දැකලා මේ සසරට ආවේ. මේ සසරේ ඉපදී මෙරි එවි සම්මා සම්බුද්ධිය ලබා ගත්තේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් එතරටපත් කරන්නද? නෑ, කෝටි ගණන් එතරටපත් කරන්නේ. මේ ගංගා රෝහණ පූජාවේදී විතර 84000කට වැඩිය ප්‍රාණීන් සංසාරේ නිමවල දාලා සසර ගමනින් එතරටපත් වුණා කියලා සඳහන් කරන්නේ. අපේ පින්තුන් හිතන්නේ එදා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මම සංක බමුණව ඉපදිලා හිටියා. එදා මම මහ විශාල පූජාවක් කළේ නැහැ. චෛත්‍යෙට සොසීම පසේ බුදු පියාණන් වහන්සේගේ මහසෑයට බොහොම පුංචි පූජාවක් මං කළේ. අරගෙන ගියෙත් නෑ දෙයක්. මගේ පුතාව දකින්න යන නිසා තියෙන දේවල් වලින් මම පූජාවක් කළා. අර වැලියේදපු රෙද්ද උතුරුසල් ඒක අරගෙන ඉවර වෙලා විශාල ලීයක් අරගෙන ඒ ලී ගැට ගහලා කොඩියක් කරලා චෛත්‍යරෙ ලෙල දුන්නා මහණෙනි කිව්වා. එහෙම සඳහන් කළා අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මළුවේ තනකොළ උදුරලා දාලා එක තනකොළයක් නැති වෙන්නේ මම පිරිසිදු කරපු නිසා රජගහ නුවර ඉඳලා විශාලා මහනුවර දක්වාම යොදුන් නටක් මේ මහපාර මේ විදිහට බොහොම පිරිසිදු වෙලා කටුවක් ගල නැති වෙන්න පිටුණා. මහණෙනි මම සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්ත නිසා නෙවෙයි මට මෙහෙම අද බුද්ධ ලීලාව නිසා නෙවෙයි මහණෙනි අද මට මේ විපාකය ලැබෙන්නේ. එහෙමනම් මොකක් නිසාද අද මට මේ විපාකය ලැබෙන්නේ? ගංගාරෝහණ පූජාව ලැබෙන්නේ සසරේ සංඝ බ්‍රාහ්මණය වෙලා ඉපදෙලා ඉන්නකොට කරගත්ත මේ මහ පිංකම නිසා. මළුවේ හරියට දුක් විඳලා සුදු වැලි අතුරුපු නිසා මට අට යොදුන් මග යොදුන් නටක් මේ මුළු පාරම සඳහන් කරනවා විශාලා මහනුවර ඉඳලා රජගහ නුවර දක්වාම සුදු වැලි අතුරුලයි මාව පිළිගත්තේ. කටුව ගල දොවිල්ල දරකෙවලක්වත් මේ මහ පාරේ නන්නේ හරියට අතුගාලා වගේ බොහෝම පිරිසිදුයි ඊටාම ලස්සනයි. මම මල් නැලි පිටින් අරගෙන ඇවි මේ මහසෑයට පිදුපු නිසා නොයෙක් ගණන් මල් වලින් විවිධ පාට මල් වලින් මාව පිළිඅරගත්ත කොයිතරම්ද මගේ ධන මණ්ඩලයේ දක්වාම පාද මණ්ඩලයේ ඉඳලා ධන මණ්ඩලයේ දක්වාම
මල් වලින් වෙහිලා සුවඳ විවිධ මල් වලින් මල් පාවඩයක් කෙලලා මාව පිළියෙර ගත්තා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නාගයින් ගඟ තුල පංච වර්ණ මල් වලින් අපේ බුදුරජාණන් වහන්සේ පිළියෙර ගත්තා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ මහ පොළව පැන්කින්කින් දුක් විඳලා ජලය අරගෙන ඉවිල්ලා මේ මහ පොළව තෙත් කරපු නිසා මම විශාලාවට පාද මණ්ඩලයේ තබනකොටම පොකුරු වැස්සක් වැහැලා මාව පිළියෙර ගත්ත මහණෙනි. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උතුරු සළුව කොඩියක් කරලා වැලියද උතුරු සළුව හොදන කොඩියක් කරලා මහසෑයට පූජා කරපු නිසා මිනිස් ලෝකේ ඉඳන් අකනිටා බඹලුව දක්වාම එකම යායක් වගේ කොඩි පිටලා මාව පිළියෙර ගන්නවා. එකම යායක් වගේ අකනිටා බඹලුව දක්වාම සේසම් පිටුවලා මට ගෞරව පුද කරනවා. මාව පිළියෙර ගන්නවා. කුඩය කොත් කැරල්ලේ පළඳලා මහසෑයට හෙවණ දුන්න නිසා ගංගේ එහා පැත්තේ ඉඳලා කොඩි 4ක් මට ඉහ වුණා. නැවත වඩිනකොට සක්වලම එකතු වෙලා මහා උත්සව පූජාවන් පැවැත්වුවා. මා වෙනුවෙන් මහණෙනි මේව මම ලැබුවේ බුද්ධානුභාවයෙන් නම් එහෙම නෙවෙයි. මේව මම ලැබුවේ සංක බමුණු තුන්වා වෙලා උපත ලැබලා ඉන්නකොට සුසීම පසේ බුදුරජාණන් වහන්සේට මං කරපු අල්ප වූ පුංචිම උපස්ථානයක් නිසා. ආන්ගේ නිසයි මෙහෙම විපාකද ගංගාරෝහණ පූජාව වෙලාදී මම ලැබුවේ කියලා සඳහන් කරනවා. ගංගාරෝහණ පූජාව අති දීර්ඝ මනරම් වූ විස්තරයක් තියෙනවා. ඒ කාරණාව අපට අද සාකච්ඡා කරන්න බැරි නිසා මේ බොහොම කෙටියෙන් ඒ පූජාව ලබන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මොනවද කළේ කියන එකයි මේ සඳහන් කරන්නේ. දිව්‍යමය වූ නාගයින් නා රජුරවන්ට බලාගෙන ඉන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේව මෙච්චර උපස්ථාන වලට ලක් කරනවා. මෙච්චර පූජාවන් වලට ලක් කරනවා. කෝටි ගණන් දිව්‍යරාජීන් වහන්සේලා බ්‍රහ්මරාජීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනවා. සක්වලවල් 10000ක තරම් දිව්‍යරාජීන් වහන්සේලා උපස්ථාන කරනවා. මේක නාරජවරුන්ට දරන්න බෑ. ඒ නිසා ගඟ පත්ලෙන් ඇවිල්ලා රත්තරන්ම වූ මාණික්‍යමය වූ රිදීවන් වූ නැව් නිර්මාණය කරලා ඒ නැව් වලින් අපේ බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වනවා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා ඒ නැව් වල සියලුම නැව් 500ක් තුල මගේ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් මං වගේම තවත් බුදුරජාණන් වහන්සේලා 500 නමක් මෙවිල් මේ නැව්වල තියෙන සකසා තිබෙන ආසනවල වාඩි වෙත්වා කියලා අධිෂ්ඨාන කළා. එහෙම භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කරපුවාම එදා බුදුරජාණන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහ ධාතුවේ ඒ විදිහටම නිර්මාණය වෙලා ඒ විදිහට මේ නැව් 500 අපේ බුදු පියාණන් වහන්සේ අසුන් අරගත්තා. අසුන් අරගත්තාම පාද ළඟ දිව්‍යමය වූ නාගයින් බුදු පියාණන් වහන්සේ පිරිවරාගෙන වැඩි හිටිය කියලා සඳහන් කරනවා. පංච වර්ණ මල් නිර්මාණය කළා. කවුද මේ? නාරජවරුන්. නාග ලෝකෙට වඩම්මගෙන බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. රැත් එළි වෙනකම් බණ ඇහුවා. එහෙම බණ අහලා උදේ දවල් දාන පූජා කළා. එහෙම පූජා කළා නැවත මනුස්ස ලෝකෙට වඩම්මන්නේ. බිම්බිසාර මහරජුරු එතනින් එහා ලිච්ඡවීන්ට වඩා පූජාවන් කරලා අපි භාග්‍යවතුන් වහන්සේ පිළිඅර ගන්නවා. මේ පූජාව අති දීර්ඝයි කියලා සඳහන් කළේ ආන්ගේ නිසයි. අපේ බිම්බිසාර මහරජුරු යොදුන් 8ක් කීවහම යොදුන් 5ක්ම තියෙනවා ගංගායුර ළඟට. ඒ යොදුන් 5ක් තුරටම සඳහන් කරනවා යොදුනෙන් යොදුනේ බුදු පියාණන් වහන්සේ පිළිඅර ගන්නේ වෙහෙරක් විහාරයක් නිර්මාණය කරා කියලා. යොදුනෙන් යොදුනේ අපිට මේවා හිතන්නවත් පුළුවන්ද? ආන් එකයි සඳහන් කරන්නේ මේ සියලුම දෙනා
එදා බුදුරජාණන් වහන්සේ සරණ ගියාම පස්සේ දැනගත්තා අපි කරන පින්කම් වල විපාක කොයිතරම්ද. පුංචිම සැපයක් අපි විඳින්නේ. ඒ සැපේ අපි ආයෝජනය කරන්න ඕනේ. ඒ සැපේ අපි ආයෝජනය කරන්න පුළුවන් තැනක් මේ ලෝකේ වන්න ඕනේ. ඒ පුළුවන් තැන එකම එක තැනයි. ලෝතර බුද්ධ ශාසනය විතරමයි. අපිට වෙන ආගමක මේ ආයෝජනය කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි අපිට ඒක විපාක දෙන්නේ අපි පවක් කරගත්තා වගේ. ඇයි එහෙම සඳහන් කළේ? එතකොට මේ සඳහන් කරන්නේ අනිකුත් ආගම් වලට දන් දෙන්න එපා කියලාද? නෑ ඒක නෙවෙයි මේ කියන්නේ. මොකද වෙනත් ශාසනයක අපි හිතමුකෝ අපේ ශාසනයෙත් බණ කියනවා වගේම ඒගොල්ලොන්ගේ ශාසනවලත් බණ කියවෙනවා. එතකොට නිර්මල වූ ධර්මයේ ලෝකයට දානය කරනකොට ලැබෙන පිප්පල විපාක අනන්තයි. හැබැයි අපි වෙනත් ආගමක මිත්‍යා දෘෂ්ටියක් ලෝකයට දානය කරන්න නම් වෙහිසින්නේ. ඒ ලැබෙන පව් අනන්තයි. මොකද ඒ යහන වාරයක් ගානේ මිත්‍යා දෘෂ්ටිගත අය හරියට බිහි වෙන නිසා. ඒකයි සඳහන් කරන්නේ අපේ ශාසනයේ නම් ධර්මයක් දානය කරනකොට නිර්මල වූ පර්‍යාප්තියම දානය කරන්න ඕනේ. නිර්මල වූ ධර්මයේම දානය කරන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම කරන්න ඕනේ. එහෙනම් අපේ පින්තුන් හිතන්නේ අති විශාල මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත අපි පින්තුන්. මේ ශාසනයත් ලැබලා මේ ජීවිතය අනන්ත සැප විඳලත් ඇති දුක් විඳලත් ඇති අපේ පින්තුන් දුක් විඳලා නිමිතත් දෙවිලා ඉන්නේ. ඒකට මෙතන ඉඳලා දැන් සැපයක් විඳිනවා. ඒකට අපේ පින්තුන් හිතන්නේ මීට වඩා සැපයක් අපිට විඳින්නේ නැද්ද? තියෙනවා මීට වඩා සැපයක් අපිට විඳින්න තියෙනවා. ඒ සැපේ ලබන්න නම් අපි ආයෝජනය කරන්න ඕනේ. එහෙනම් පුංචිම සැපය අතහරින්න ඕනේ. උදාහරණයක් කියවොත් පුංචි බත් පිඟානක් අතහැරියොත් අපට අනාගත ජීවිතයේ ගණනාවකට බත් පිඟාන් කීයක් නම් හම්බ වෙයිද? අජාසත් මහරජතුමා දේවදත්ත ස්වාමීන් වහන්සේට විහාරයක් හදලා 3 වතාවක්ම දේවදත්ත ස්වාමීන් වහන්සේව බලන්න දවසට යනවා. ඒ විතරක් නෙවෙයි උදේ දවල් පූජා කරන දානි කොයිතරම් විශාලයිද? එකවර 5000ක් දෙනකොට අනුභව කරන්න පුළුවන්. උදේ දානි විතර. ඒකට කොයිතරම් විශාල දානියක් පූජා කරනවද? අපේ පින්තුන් හිතනවාද දේවදත්ත ස්වාමීන් වහන්සේ පින්වන්තනේ කියලා? දේවදත්ත ස්වාමීන් වහන්සේ පින්වන්තයි. සසරදී සිදු වුණ අඩුපාඩු නිසා මේ වෙනකොට අන්තර් කල්ප එකක් නිරීපෙහිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා අනාගතේ සට්ටිස්සර කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා සසරින් මිදෙනවා. විජිත සේන කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා අපේ ශාසනයේ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවකයෙක් වුණ අජාසත් මහ රජු සසර දනව නිමල දානවා. හැබැයි ඔබ මම මේ ආයෝජනය කරලා අපි දන්නේ නැහැ. ඇයි මම මේව කරන්නේ? එතෙමයි බොහෝ විට අපිට පේනවා දන් දෙනවා. බණක් අහනවා. සීල් රකින්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අපි සීල් රකින්නේ කියලා. යෝනිසෝ මනසිකාරයත් නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ බොහොම කෙටියෙන් සඳහන් කළොත් නැවත පිටපස්සේ හැරිලා තමන් කරපු පින්කම් ගැන හිත සතුටු වෙනවා. එහෙමත් අපි කරනවාද? නේ අපි වැඩිපුරම හිතන්නේ අයියෝ අපරාධය දා මට වුණදී. මං ගහගත්තා. මං බැනගත්තා. මං චෝදනා කළා. මගේ හිතේ රාගය ඇති වුණා. මගේ හිතේ ද්වේෂය ඇති වුණා. මං මෝඩ වුණා. ওই දේවල් ගැන හිත දුක් වෙනවා. හැබැයි අපි හිතනවාද අනේ එදා මගේ ජීවිතේ කොයි තරම් වටිනා කියන කටයුත්තක්ද මං කළේ. මෙහෙම පින්කමක් නොය මං කළේ. එහෙම අපි හිතනවාද? එහෙම අපි කල්පනා කරන්නේ. ඒකට අපිට ප්‍රඥාව නෑ. ප්‍රඥාව නැතිද? එහෙම නැතිනම් ඕමනාවක් නැතිද? ප්‍රඥාව ඕන තරම් තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපට ඕමනාවක් නැතිද? ඒ නිසා මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිඵල නෙලා ගන්න උත්සාහ කරන්න. ධර්මයේ සඳහන් කරලා තියෙනවා අපේ එක මහරහතන් වහන්සේ නම. කුද්දක නිකායේ තමයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. නලකුටිදායක මහරහතන් වහන්සේ මොනවා පූජා කළද උන්වහන්සේ සංසාරේ නිතරටපත් වුණේ? නලකුටිදායක බට වලින් හදාපු කුටියක් බුදුරජාණන් වහන්සේ නමකට පූජා කළා. සසරින් නිතරටපත් වෙනකම් ඒ විපාකී පිටුණා.
තවත් සඳහන් කරලා තියෙනවා අපේ ශාසනය ඉතරටපත් වුණ තවත් එක මහරහතන් වහන්සේ නම. කිඹුලෙක් වෙලා උප්පත්ති ලැබලා. සසරේ සිද්ධ කරගත් අඩුපාඩු නිසා. බුදුරජාණන් වහන්සේ නම. පුස්ස බුදුරජාණන් වහන්සේ. අනුකම්පා කරලා මේ ගම් ඉවුරට එනවා. යහපති ගම් ඉවුර තරණය කරන්න. සඳහන් කරනවා මම එදා මේ ගොදුරු හොයන්න ගම් ඉවුරට ආවේ. මම දැක්කා ප්‍රශ්මී ජහලාවන් විහිදුව දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව අසීති අනුවේජනයන්ගෙන් යුක්තව ලෝතුරා බුදු පියාණන් වහන්සේ මහත් වූ කරුණාබර දෑසින් මේ ගම් ඉවුර වැඩ ඉන්නවා. බඩගින්න තිබුණා. හැබැයි බඩගින්නට වඩා මට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනා. ඇතැම්ම එහෙම කියන්නේ පින්කම් කරලා ඉවරනම අපි ගිහින් අහනවා බඩගින්න නැද්ද කියලා. ඒකට කියනවා දැන් නම් මට බඩගින්නක් නෑ. ඇයි? උද පින්කම නිසා මම සතුටු වුණා. එතකොට පස්වන ප්‍රීතියෙන් පිනාගේ පොම් බඩගින්නක් නැතුව යනවා. මොකද මගේ හිත ඇදිලා ඉන්නේ. එහෙම කියන බුදුරජාණන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා ස්වාමීනි මගේ මේ පිටකොන්ද උඩට සිරිපා මණ්ඩලයේ තියන්නේ මං ඔබ වහන්සේව මේ ගංගාවෙන් එතරටපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරලා පාද මණ්ඩලයේ තබාපුවාම එතරටපත් කරනවා. එදා බුදුරජාණන් වහන්සේ ඊතර වුණාම මතක් කරනවා ඔබ තව නොබෝ කාලයකින් සසර නිවල දානවා කියලා. ඒ වචනේ අහගෙන ඉඳලා හරියට හෙට ලබන්න තව කල්ප ගණනාවකින් ලබන්න තියෙන නිවන අද ලැබුවා වගේ මේ දැන් ලැබුවා වගේ සතුටු වෙවි ඉඳලා හරියට සසරේදී අනන්ත ප්‍රමාණ සැප සම්පත් ඉඳලා අපේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ සසර ගමන නිවල දෙන්න කියලා සඳහන් කරනවා. පුංචි දෙයක් කරලා මහත් වූ සැපයක් ලැබුවා. අපිට පුළුවන් නම් කරාඹු දෙකක් දීලා කරාඹු කෝටි ගණක් ලබන්නේ. කොයිතරම් අපි කැමති වෙයිද? එහෙම හිතන්නේ. හැබැයි කරාඹු දෙක මේකටම අපි ඇලිලා හිටියොත් අපිට අයිනේද කරාඹු හම්බ වෙයිද? කරාඹු තියා ලැබෙන්න තියෙන මොනවද නැතු වෙනවා. ලැබෙන්න තියෙන දේවලුත් අපිට නැතු වෙනවා. ඇයි? මොකද අපි තණ්හාව ප්‍රගුණ කරලා. අතහැරීම නෙවෙයි තණ්හාවයි ප්‍රගුණ කරන්නේ. අපි පිළිතුරු හිතන්නේ කොඩියක් පූජා කරපුවාම අකනිටා බඹලෝ දක්වාම සේසක් නෙකුණ කියලා සඳහන් කළේ. අපේ පිළිතුරුට බැයිද කොඩි පූජාවක් කරන්නේ? හිතලා බලන්න. ඒකට කොඩියක් කරගෙන මහා සෑයකට එල්ලන්න බැරිද? ප්‍රදක්ෂිනා කරලා 3 වතාවක් වන්දනා කරන්න බැයිද? මල් පූජා කරගන්න බැයිද? මේවා ඔක්කොම අපිට කරන්න පුළුවන්. ඒත් අපි කම්මැලි වෙලා. සක්වලවල් කෝටි ලක්ෂයකට තියෙන එකම මහා සෑයයි රොණලි මහා සෑය. සක්වලවල් කිරෝලි ඉඳලා මහා සෑය දකින්න ඉඳී අපිට මේ කිලෝමීටර් 200 ගාණක් දුර වෙලා අපි ඒක වන්දනා කරගන්න යන්නේ නැහැ. අපිට පැදකුණු කරගන්න. එක පොයකටවත් මාසයකට එක වතාවක්වත් මගේ පියාණන් වහන්සේව දකින්න යනවා කියලා අපිට දකින්න යන්න පුළුවන්. අපි ඒකෝ කියනවා. අපිට හරියට වැඩ. අපි කොහෙද ඔය වන්දනා කරගන්න යන්නේ? එහෙමයි අපි යන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ දුක් විඳිනවට කැමති වුණාද? නෑ දුක් විඳිනවට කැමති වුණේ නෑ. එහෙමනම් කරන්න බැරි දෙයක් දේශනා කළාද? නේ කරන්න පුළුවන් දේවල්මයි දේශනා කළා තියෙන්නේ. බෑ කියලා දෙයක් මේ ලෝකේ කොහෙවත් නෑ. බෑ කියන්නේ කම්මැලියන්ගේ වචනය. ඔබයි මමයි කම්මැලියෝද? මේ සසර ගමන නිවල දාන්න මනුස්ස ලෝකෙට ආවේ කම්මැලිකම් ප්‍රගුණ කරන්නද? නෑ හරියට පින් කරගන්න. හරියට සීල් රැකගන්න. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි අද ධර්ම දේශනාව අවසන් කරමු. මේ ගාථාව ආශ්‍රයෙන් ධර්ම සාගරයක් අපිට සාකච්ඡා කරන්න කරුණු තියෙනවා. අපේ පින්නතුණු ජීවිතේ ප්‍රගුණ පුරුදු කරන්නේ පුංචිම දෙයක් අතහැරලා මහත් වූ ලාභයක් ලබා ගන්න අපි හැමෝම කැමතියි. රුපියල් 20ක් වීදම් කළොත් රුපියල් 100ක් ලබන්න අපි හැමෝම කැමතියි. ඊටත් වඩා ලැබෙනවනම් ඒකටත් බොහොම කැමතියි. එහෙනම් ඒක පුරුදු කරන්න ජීවිතේ පටන් ගන්න. මේ ජීවිතේ අලුතින් පටන් ගන්න ඕන කාලයක් අපට උදාපත් වෙලා. ජීවිතේ කොයිතරම් වැඩි කරන්න ඇද්ද? කොයිතරම් පව කරන්න ඇද්ද? නමුත් බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා කරන්නේ නැද්ද? අනුකම්පා කරනවා. හැබැයි අනුකම්පා කරන්නේ අපි හැදෙනවා නම් විතරයි. එහෙමනම් අපට හැදෙන්න කාලයක් තියෙනවා.
රත්නත්‍රයේ සරණ යන්නත් කාලේ තියෙනවා. පින් කරන්නත් අවස්ථාවක් තියෙනවා. ක්ෂණ සම්පත්තියනොත් අපි ප්‍රයෝජනෙට ගන්නවා. එහෙමනම් හිතන්න ඔබේ මගේ සසර ගමනේ එච්චර දුරද? එච්චර දුර නෑ. හැබැයි දුර නෑ කියලා නිවන අපි ළඟට එනකන් ඉඳලා හරියනවද? නෑ. නිවන කවදාවත් අපි ළඟට එනවද? නෑ. හැබැයි අපි නිවන් හොයාගෙන යන්න ඕනේ. එහෙමනම් නිවන් හොයන්න නම් නිවන නිකන් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් පාරමී පුරන්න ඕනේ. බත් පිඟානක් අපේ අතර නිකන් හම්බ වෙන්නේ නෑ. ඒ බත ඉබේම ඇවිල්ලා ඉන්නෙත් නෑ. ඒක දුක් විඳලා මහන්සි වෙලා උයන්න ඕනේ. ඊට පස්සේ අපේ අතට එන්නේ. ඒ වගේ වෙහෙස මහන්සි වෙලා නිවන් හදාගන්න සූදානම් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වය නම්බර 65 ස්වර්ණදිසි පෙදෙස කොස්වත්ත නාවල ලිපිනෙහි පදිංචි රෝහිණී වික්‍රමරත්න පින්වත් මහත්මිය සහ වික්‍රමරත්න පවුලේ දරුවන් මොනබුරන් මිනිබිරියන් ඥාතිවරුන් ඇතුළු සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිස විසින් උතුම් වූ අරමුණ මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු ලීලාවතී සේදර පින්වත් මහත්මියට පින් අනුමෝදන් කිරීමට සැන්ටින් වික්‍රමරත්න මහත්මාණන්ට පින් පැමිණවීමත් චිත්‍රසේන වික්‍රමරත්න ආනන්ද වසන්ත නානායක්කාර දීපල් රත්නායක මයිකල් සෝලංග ආරච්චි දයානන්ද නානායක්කාර පින්වත් මහත්මීන් ඇතුළු වර්ග පරම්පරාව යනුගත සංසාරගත ඥාතීන්ට මේ සියලුම පින්දම් අනුමෝදන් වී ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම ළඟා කරගනිත්වා කියන මහත් වූ ප්‍රාර්ථනාවෙන් පින් පමුණුවනවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. චතුර පුතණුවන් රන්දුලා දුවනිය මනෝරි දුවනිය රුවන් පුතණුවන් විහස් මුණුබුරාණන් සහ පැමිණ සම්බන්ධ වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට සත්පුරුෂ කල්යාණ මිත්‍රාදීන්ට හැම දිනාටම රට පුරා ලෝකේ පුරා සිටින සියලුම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයේ නිරන්තරයෙන්ම උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘ අවසරයි පූජනීය දරණාගම කුසලධම්ම මාහිම්පාණන් වහන්සේට වත්මන් අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සංසාරගත මේගේ සියලුම ඥාතීන්ද ත්‍රිවිධ හමුදාවද පොලිසියද රණවිරුවන්ද මේ පින් අනුමෝදන් වේවා. සියලුම දෙනා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසේවා කියලා මහත්තුරු ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ දිනවල මුළු මහත් ලෝකේ පුරාම පැතිරී යන කොරෝනා වසංගත උදුරින් මුළු මහත් වූ ලෝක ධාතුවම සුවපත් වේවා කියලා විශේෂ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. දේශකයන් වහන්සේටද පින් පමුණුවනවා. දේශකයන් වහන්සේට පැමිණූ පින් දහම් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සර්මතිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු පූජනීය මහ සංඝරුණට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් පමුණුවනවා. මේ පින්තුන්ට මේ සත්පුරුෂ වූ මග කියා දුන් හැම දිනාටම මේ සද්ධර්ම දේශනාවේ පින්කම මේ අවස්ථාවේදී සහ සංවිධානය කරගෙන සිද්ධ කරගන්න උපකාර කරන්ට යෙදුන බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ වැඩ කරන චතුර මහත්මාණන් ඇතුළු රන්දුලා දුවනිය ඇතුළු සියලුම දෙනාට මේ සියලුම පින්දහම් විශේෂයෙන්ම අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජයන් වහන්සේලාටද දේව රාජයන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාටම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දුන් රෝහිණී වික්‍රමරත්න පින්වත් මහත්මිය තුළු හැම දිනාටම
රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.